අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියක පත්තරමෙන්තුවත් එක්ක අද සෙනසුරාදා දවස අප්‍රේල් මාසේ 10 වෙනිදා. තවත් විශේෂ දවසක් තව දින කිහිපයකින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්නට නියමිතයි. උත්සවශ්‍රීන් මුළු රටම ඇලලී යන මොහොතක්. උත්සවශ්‍රී විතරක් නෙවෙයි විශේෂයෙන් අපි දකිනවා මේ කඩපිලේ මහා මාර්ගවල හැම තැනම ජනතාව මේ දැඩි උනන්දුවකින් යුතුව බඩු බාහිර ආදී මිලදී ගන්න පෙළඹෙනවා. හැබැයි ඔය අතරදී මතක් කරන්න ඕනේ කොරෝනාව තවමත් ලෝකයේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි හැම දිනෙකම පරිස්සම් වෙන්න ඕනේ. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයේ විදිහටම පිළිපදින්නට අපි කටයුතු කරන්න ඕනේ. නැත්නම් තුන්වෙනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ ඉඩකඩ වැඩි කියලා තමයි වෛද්‍යවරු පවා පහුගිය දවස්වල සඳහන් කළේ. අපි දැක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳව විශේෂයෙන්ම දැනුවත් කිරීම සිදු කරන අනතුරු අඟවනවා. මේ අනතුරු ඇඟවීම් හිතට අරගෙන වැඩ කටයුතු කරන එක ඔබේ අපේ වගකීමක් කියන එක අපි මේ උදෑසනම මතක් කරන්න සූදානම්. මත් එක්ක සමීර ඉන්න. සුබ උදෑසනක් සමීර. සුබ උදෑසනක් නඩිත්. අපි ප්‍රාර්ථනා කරනවා අපි බලාගෙන ඉන්න හැමෝටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරමින් නඩිත් ඔබ සඳහන් කළ ආකාරයටම ළඟ එන උත්සව සමයත් එක්ක බොහෝ දෙනෙක් කාර්යබහුල වෙනවා. කාර්යබහුලත්වයත් එක්ක කොරෝනා තත්ත්වය අමතක වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. හැබැයි දැන් මේ දිනවල බොහෝ දෙනෙක් අපි දකිනවා රෙදි සාප්පු වල ඒ වගේම වෙනත් ආහාර ද්‍රව්‍ය වෙළඳ භාණ්ඩ මිලදී ගැනීම සඳහා බොහෝ දෙනෙක් පෙළ ගැහිලා ඉන්න ආකාරය අපි දකිනවා. හැබැයි සෞඛ්‍ය අංශ සහ රජය ලබා දෙන උපදෙස් තමයි තවමත් නිරෝධායන නීති ආකාරයෙන්ම පිළිපදින්න රජය ලබා දීලා තිබෙන සෞඛ්‍ය අංශ විශේෂයෙන්ම ලබා දී තිබෙන උපදෙස් එක්ක ජීවත් වෙන්න කියලා තමයි වුන් සඳහන් කරන්නේ. නඩිත් මේ තත්ත්වය මේ විදිහට නිතර සඳහන් කරන්න ප්‍රධාන හේතුව තමයි තවමත් රෝගීන් අපේ රට තුලින් වාර්තා වෙමින් තිබෙනවා. ප්‍රදේශ ගණනාවකින් රෝගීන් එනවා. වාර්තා වෙමින් තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය පහව යනතුරු අපිට සම්පූර්ණයෙන්ම රෝගීන් අපිට වාර්තා නොවන තාක්කල් අපිට මේ රෝගයත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැනට රට තුල රෝගීන් 94564 දෙනෙකු වාර්තා වෙනවා. සුව වෙච්ච පිරිස 91272ක් බවට පත් වෙලා තිබෙනවා. තවමත් නිරෝධායන මධ්‍යස්ථාන 102ක ප්‍රතිකාර ලබන පිරිස 2699ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා රට තුල. ඒ වගේම ඊයේ දවස් වලට අලුතින් සොයාගත් ප්‍රමාණය 228ක්. නජිත් අවාසනාවට රට තුලින් මරණ 593 දෙනෙක් කොරෝනා රෝගීන් ලෙස මිය ගොස් තිබෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණාත් එක්ක ඔබට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි උදෑසනම කිව්වා වගේම අලුත් අවුරුද්ද කියලා මේ සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක බොහෝ දෙනෙක් සාද පවත්වන්න විවිධ උත්සව සංවිධානය කරලා තිබෙනවා. මේ තැන්වලට රැස් වෙන ප්‍රමාණය අඩු කරන්න කියලා තමයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස අත්අඩංගුවට ගැනීම නවත්තලා නැහැ. අජිත් රෝහණ මහත්මයා නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරනවා දිගින් දිගටම මේ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම දිගටම සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මෙන්න මේ කරුණු සියල්ල මතක තියාගෙන කටයුතු ආරම්භ කරන්න කියලා තමයි අපි ඔබට උදෑසන මතක් කරන්නේ. නදිත් මේ අපේ රටේ තත්ත්වය ලෝක තත්ත්වය පිළිබඳවත් අපිට යමක් සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔව් සමීර ලෝකේ තත්ත්වය දැන් අපි දන්නවා විශේෂම රටක් විදිහට අපි හොඳ ගමනක ගියත් ලෝකයේ බොහෝ රටවල් කොරෝනාව පාලනය කරන්න අසමත් වෙලා තියෙනවා. ලෝකෙම ගත්තොත් එහෙනම් මේ වෙනකොට විශේෂයෙන්ම වාර්තා වෙන කොරෝනා රෝගීන් ප්‍රමාණය 13,52,76,505 කෝටි 13කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා තිනවා. ඒ අතරින් 29,27,493 දෙනෙක් අවාසනාවන්ත විදියට මිය ගිහිල්ලා තියෙන සුවය ලැබපු පිරිස 10,48,48,582ක්. ඒ තමයි ලෝකේ තත්ත්වය. ලෝකේ තත්ත්වයත් එක්ක අපි සුබවාදී තැනක ඉන්නේ. ඒ සුබවාදී බව ඉස්සරහට අපි පවත්වගෙන යන්. උත්සව සමය කියලා මේ දේවල් වලට ඉඩකඩ අහුර ගන්න එපා. සමීර සඳහන් කළා වගේම සෞඛ්‍ය ආරක්ෂිත බවට මුල් තැන දීලා අංකයකට සෞඛ්‍ය ආරක්ෂිත බවට තැන දීලා අපි කටයුතු කරමු. ඒ අතරදී අපි හැමදාම සතියක පත්තරමේන්තුවෙන් ඔබට පොතක් ගැන කියනවා. අපිට පොත් එවන්න කියලා අපි කියනවා. අදත් ඒ වගේ ඒ පොතක් ගැන අපි කියන්න සූදානම්. මේ තමයි ඒ කෘතිය. ටිකක් විශේෂිත කෘතියක් නම් කරලා තියෙන්නේ නූතන ගිහි බෞද්ධ ඉතිහාස සහ බොදු සමුළු සියවස කියලා. මේ කෘතිය රචනා කරන්නේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් ප්‍රකාශයට පත් කරන්නේ බොදු සමුළු ඉතිහාසයන් පිළිබඳව විශේෂම ඉතිහාසය ගත්තාම අපේ රටේ පැවැත්වෙච්ච බොදු සමුළු ඉතිහාසය බොහොම අපූර්වට මේ විග්‍රහ කරලා තියෙනවා මේ කෘතියෙන්. ඉතිහාසය ගත්තාම ආරම්භක යුගයේ, ඒ වගේම මලලසේකර යුගයේ, ඒ වගේම සුමතිපාල යුගයේ මේ හැම යුගයක් ගැනම බොහොම හොඳට මේ නූතන ගිහි බෞද්ධ ඉතිහාසය සහ බොදු සමුළු සියවස කෘතියෙන් මනාව පිළිබිඹු වෙනවා. විශේෂයෙන් පහුගිය කාලේ අපි දැක්ක බෞද්ධ
පුනරුදයක් ඇති වෙනවා. මේ බෞද්ධ පුනරුදය ඇතිවීම, ඒ වගේම බෞද්ධ ඉතිහාසයේ විවිධ රටවල් වල බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද, මේ හැම දෙයක් ගැනම හොඳින් විග්‍රහ කරලා තියෙන මේ කෘතිය ඔබටත් වෙලාවක් තිබ්බොත් අරගෙන කියවන්න. ඒ විතරක් නෙවෙයි අපි ඔබට ආරාධනා කරන විශේෂයෙන්ම පොතක් තියෙනවා නම් ඔබත් රචකයෙක් නම් අපිට එවන්න. අපි කියන්න සූදානම් උදේ පාන්දරම සතියක පත්තර නේන්තුවේ. සමීර. ඔව් නජිත් අපි ඊට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා අපි පොතක් ගැන හැමදාම සඳහන් කරනවා කිව්වා වගේම අපි අද දවසේදී ජාතික පුවත්පත් සියල්ලම අපිට අද දවසේ ලැබිලා තිබෙනවා. අපි සූදානම් ජාතික පුවත්පත්වල වාර්තා කරන තොරතුරු වගේම යාවත් කාලින වූ අලුත් තොරතුරුත් එක්ක කතා බහ කරන්න අපි සූදානම් ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බලන්න. සතියක පත්තරමේන්තුවෙන් මුලින්ම අපි ප්‍රධාන සිරස්තලය උපුටා ගන්න අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයේ දෙසට දිනමින අද වාර්තා කරන්න අදිත් වෙනත් කතාවක් දේශපාලන කරුණු කාරණා රටේ මතුවෙමින් තිබෙනවා විවිධ මාතෘකා තියෙන වෙලාවක දිනමින තෝරාගෙන තිබෙන ප්‍රධාන සිරස්තලය අද දවසේදී වසරකට කෝටි 2000ක එළවලු පළතුරු අපතේ යනවා කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. වැඩිහිටියන් 73%කට ප්‍රමාණවත් ආහාරයක් නැහැ. අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 21%කට මන්ද පෝෂණය කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. මේ විදිහට වාර්තාවේ එනවා වාර්ෂික එළවලු සහ පළතුරු මෙට්‍රික් ටොන් 2,70,000ක් පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදු ඇති අලාභය රුපියල් කෝටි 2000ක් පමණ වන බවත් ජාතික විගණන කාර්යාලය 2015 දී කළ විගණනයකට අනුව හෙළි වී තිබෙනවා කියලා තමයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී තොරතුරු අනාවරණය වුණා කියලා සඳහන් කර තිබෙනවා. එම වාර්තාවේ නිරීක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ එළවලු හා පළතුරු වල පසුඅස්වනු හානිය 30-40 අතර ප්‍රමාණයක් බව පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. මෙරට වැඩිහිටියන්ගෙන් 73% පමණ ප්‍රමාණවත් පරිදි එළවලු හා පළතුරු පරිභෝජනය නොකරන අතර වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් මන්ද පෝෂණ මට්ටමද 21%ක් පමණ වන බව තවදුරටත් මේ වාර්තාව මගින් හෙළිදරව් වී තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. නජිත් වසරකට කෝටි 2000ක පළතුරු සහ එළවලු අපතේ යන බවට තමයි ප්‍රධාන සිරස්තලයෙන් අද දවසේදී වාර්තා කරන්නේ දිනමින. මේ දේවලුත් පාවිච්චියට ගන්න තිබ්බනම් කොයිතරම් දෙයක්ද අපි දන්නවා. සමහර වෙලාවට ලෝකෙම බොහෝ පිරිසක් ආහාර නැතිකම හින්දා මේ යනවා. අපේ රටෙත් විශේෂයෙන්ම ආහාර ලැබෙන්න ඕන අයට හරියට ලැබෙනවද කියන කාරණාව ප්‍රශ්නයක්. මේ දවස්වල ටිකක් බඩු මිලක් වැඩි කියලා චෝදනාවක් තියෙනවා. ඒ අතරේදී අද ඩේලි මිරර් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව ටිකක් වෙනස් කාරණාවක්. සමාජ මාධ්‍යවල පහුගිය දවස්වල පළවෙච්ච පුවතක් සම්බන්ධයෙන් තමයි අද ඩේලි මිරර් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මිසිස් ශ්‍රී ලංකා තරගය. මේ තරගයට මොකද උනේ අද ඒ ගැන ඩේලි මිරර් මේ විදිහට ලියනවා. අපි දැක්කා කැරොලයින් ජූරි ලෝක විවාහකරු රැජින බවට පත් වුණා. අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගියා. හැබැයි ඒ ජාත්‍යන්තරය හමුවේ අපේ රටේ නම අපකීර්තියට ලක් කළාද, අපකීර්තියට පත් කළාද, ඒ ගැන ඇය පිළිතුරක් ලබා දීලා තිබ සමාජ මාධ්‍ය හරහා. අද ඩේලි මිරර් ඒ ගැන කියනවා Caroline Jury slams Mrs Sri Lanka pageant. Alleged Miss Sri Lanka pageant was tainted with heavy politicization. විශේෂයෙන්ම එතුමිය සඳහන් කරනවා Caroline Jury මේ Mrs Sri Lanka තරගයේ දේශපාලනීකරණයට ලක් වෙලා තියෙනවා. Says she is upset justice did not prevail. අයත් මේ තීන්දුවත් එක්ක අපහසුතාවයට පත් වුණා. ඇය කරපු සිද්ධියෙන් විශේෂයෙන්ම ජනතාව අපහසුතාවට පත් වුණා. කිසියම් පිරිසක් අපහසුතාවට පත් වුණා වගේම ඇයත් මේ සිද්ධියෙන් අපහසුතාවට පත් වුණා කියලා ඊයේ දවසේදී සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නැත්නම් සමාජ මාධ්‍ය වෙත ඇය විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කරලා තිබ්බා. Alleged corrupt involvement that had been unfair on most contestants. විශේෂයෙන්ම මේ තරඟකාරිනියන් රැසකට මේ අසාධාරණයක් සිද්ධ වුණා. කැරොලයින් ජූරි සඳහන් කරන විදිහට මිසිස් ශ්‍රී ලංකා තරගයකදී කිසියම් ආකාරයක නීති රීති මාලාවක් ක්‍රියාත්මක වෙනවා. මේ නීති රීති වලට අනුව කටයුතු කරන්න ඕනේ. හැබැයි එහි ජයග්‍රාහිකාව බවට පත්වෙච්ච පුෂ්පිකා මහත්මිය ඒ තරග නීති රීති වලට අනුව කටයුතු කළේ නැහැ වගේ කියන හැඟීමක් තමයි එතුමිය සිද්ධ කරපු ප්‍රකාශයෙන් අපිට හෙළි වෙන්නේ. හැබැයි ඇය සඳහන් කරනවා අවසානයේදී මේ වීඩියෝ පටේ මේ කිරුළ මට දැන් අයිති නැහැ, මම මේ කිරුළ බාර දෙනවා, කිරුළෙන් ඉවත් වෙන්න සූදානම්, කිරුළ බාර දෙන්න සූදානම් කියන කාරණාව. හැබැයි අද දවසේ අනිකුත් ජාතික පුවත්පත් වාර්තා කර තිබ්බා මේ එල්ල වෙලා තියෙන චෝදනා, ඇයට එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනා නිවැරදිව ඔප්පු වුණොත් සිර දඬුවම් පවා බෙදින්නට
සිද්ධ වෙනවා කියන කාරණා වසර 20ක සිරදඬුවම් හිමි වෙනවා කියලා අද ජාතික පුවත්පත් වාර්තා කළ තියෙනවා. සමීර අපි ගැන කියන්නත් සූදානම්. මේ අතරදී ඩේලි මිරර් පුවත්පත ප්‍රධාන සිරස්තල දෙකක් අද වාර්තා කරන මේ එක් සිරස්තලයක් අපි දකින අනෙක් සිරස්තලයේ තමයි පුෂ්පිකා submits documents of marriage to world pageant as she readies for Mrs World. Then මිසිස් ශ්‍රී ලංකා තරගයේ නැත්නම් මේ විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකා බවට පුෂ්පිකා පත් වෙන අපේ රටේ පැවැත්විච්ච තරගාවලියෙන් ඇය ලෝක විවාහක රූ රැජින තරගාවලියට සුදුසුකම් ලැබුවා. හැබැයි ලෝක විවාහක රූ රැජිනක් දැන් ඉන්නේ අපේ රටේ කැරොලයින් ජූරි. ඒ නිසාම මෙවර ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගයේ පැවැත්වෙන්නට නියමිත වෙලා තියෙන ශ්‍රී ලංකාවේ අපේ රටේ දෙසැම්බර් මාසයේදී ඒ අවස්ථාවට පුෂ්පිකා සහභාගී වෙන්න නියමිතයි. ඒ සඳහා වන නීතිමය කටයුතු ඇය දැන් මේ වෙනකොට සම්පාදනය කරමින් සිටිනවා. ඒ අනුව ඇගේ විවාහ සහතිකයේ මේ සියල්ල ඉදිරිපත් කර තිබෙන බව තමයි අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන්නේ. පුෂ්පිකා submits document of marriage. ඇගේ විවාහයට අදාළ ඒ සහතික ඉදිරිපත් කළා තියෙනවා. to world pageant as she readies for Mrs World. ඇය දැන් සූදානමින් ඉන්නවා මේ විවාහක රූ රැජින තරගයට සහභාගී වෙන්න. පුෂ්පිකා's husband purportedly contradicts her statement on social media. ඇය සඳහන් කරන කාරණාව ඇගේ ස්වාමි පුරුෂයත් තහවුරු කරලා තියෙනවා. තවමත් නීතියෙන් වෙන් වෙලා නැහැ කියන කාරණාව අපි දැක්කා. ඒ ස්වාමි පුරුෂයා ඔහු සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් මුදා හැරලා තියෙනවා. පුෂ්පිකා දැන් මගේ කවුරුත් නෙවෙයි. හැබැයි නීතියෙන් තවමත් දික්කසාද වෙලා නැහැ කියන කාරණාව ඔහු සඳහන් කරනවා. ඉතින් මේ දේවල් ඉක්මනටම විසඳගෙන අපේ රටේ නම නැවතත් ජාත්‍යන්තරයට ගෙන යන්න පුෂ්පිකාට මීළඟ විවාහක රූ රැජින වෙන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන විවිධ අය අතර විවිධ මතභේද තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට තහවුරු වෙලා තියෙන අපි දැක්ක පොලිස් අත්අඩංගුවට පවාපත් වෙලා නැවත අප මත උදාහරණ මේ සිද්ධියට සම්බන්ධ කැරොලයින් ජූරි සහ තවත් නිරූපණ ශිල්පිනියක්. ඉතින් ඒ සම්බන්ධයෙන් අද ඩේලි මිරර් පුවත්පත ඔය විදිහට වාර්තා කරන අතරදී අද ලංකාදීපේ ටිකක් වෙනස් කතාවක් කියනවා. ඒ තමයි මුල් ඒරියාවේ නිවසක බංකරයක් කියලා අද ලංකාදීපේ කියනවා. සැඟව සිටි අංගොඩ ලොක්කාගේ ගුරා අල්ලයි. මේ තමයි ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ අඩි 5ක් ගැඹුරුයි. තිදෙනෙකුට ඉන්න පුළුවන්. විදුලියක් දීලා පොලිසියට කිලෝමීටර් 2ක දුරකින් තමයි මේ බංකරය හදලා තියෙන්නේ. ඉන්දිකා රාමනායක සමගින් නිමන්ති රණසිංහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය අද ලංකාදීපේට ලියන පුවත අංගොඩ ලොක්කා නමැත්තාගේ පාතාලයේ ගුරා වශයෙන් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන දෙල්ගහවත්තේ චීටි නමැත්තා මුල් ඒරියාවේ පිහිටිය ඔහුගේ නිවසේ භූගත බංකරයක සැඟව සිටියේදී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගත්තා කියලා එම බලකාය වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉන්දියාවේදී මියගේ බව කියන ප්‍රබල පාතාල කලි සමාජිකයෙකු වූ අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධ සඳහා පොළඹවා ගනු ලැබ ඇත්තේ මෙම චීටි නමැත්තා බවත් ඔහු අංගොඩ ලොක්කාගේ පාතාලී ප්‍රධානියා වශයෙන් හැඳින්වෙන බවත් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් පැවසුවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල් ඒරියා පොලිස් වසමේ දෙල්ගහවත්ත පාරේ පදිංචි ඇල් වලකේ සරත් කුමාර හෙවත් චීටි නමැත්තා බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි කියලා අද වැඩිදුරටත් ওই විදිහට තොරතුරු සඳහන් කරනවා. අර පාතාලේ ලොක්කන්ගෙත් ලොක්කොත් අල්ලන්න දැන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒක බොහොම හොඳ තත්ත්වයක් අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ පුවත. ඔව් නජිත් ඒ ප්‍රවෘත්තිය දිවයිනත් වාර්තා කර තිබුණා. අනිකුත් පුවත්පත් කිහිපයකත් ප්‍රධාන සිරස්තල හැටියට ඇවිල්ලා තිබුණා. අපි දිවයින ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන කතාව කොටි පොලිස් ඇඳුම පිළිබඳව අපිට මතකයි පහුගිය කාලවල වලදී මේ කොටි පොලිසිය පිළිබඳව තොරතුරු වාර්තා වුණා. නැවත LTT යලි හිසේ එසවීමක් තියනවාද? මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව විවිධ මතවාද රට තුල ඇතිවෙමින් තිබෙන වෙලාවක තමයි මේ කොටි පොලිස් ඇඳුමක් ගැන එව නැත්නම් අත්අඩංගුවට අරගන්න යාපනයේ නගරාධිපතිවරයාව නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත්තා. පසුගිය දින කිහිපයේදී ඔහු ආරක්ෂක අංශයේ කටයුතු කරන්න කොටි පොලිස් ඇඳුම අපිට මතකයි ලානිල් පාට රුරු ෂර්ට් එකක් එක්ක තිබුණු ඇඳුම. මේක ඇඳගත්ත පිරිසක් Tamanගේ ආරක්ෂක රාජකාරිවල යොදවාගෙන හිටියා කියලා තමයි තොරතුරු වාර්තා වෙමින් තිබුණේ. ඒ ප්‍රවෘත්තිය ආද එනවා. මේකේ අලුත්ම තොරතුර තමයි මේ අත්අඩංගුවට ගත යාපනයේ නගරාධිපතිවරයාට අප හම්බුණා කියලා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙනවා. යාපනයේ නගරාධිපති විශ්වලිංග මණිවන්තන් මහතා පොලිස් රස්තමර්දන ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ අප මත ඊයේ රාත්‍රියේ නිදහස් කර තිබෙනවා. යාපනයේ නගර සභාව විසින් පොලිස් බලකායා පිහිටුවා එයට බඳවාගත් අයට LTTට අතීතයේ තිබූ කොටි පොලිසියට සමාන අන්දමේ ඇඳුම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට අරගත්තා කියලා තමයි සඳහන් කරන්නේ. නගරාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනයේ නාගරික පොලිස් බලකායේ රාජකාරිය වන්නේ නගරය තුල කැලිකසල දමන්නන් අධීක්ෂණය කිරීම, දඩමුදල් එකතු කිරීම, වාහන හැසිරවීම, කොරෝනා නීති රීති
කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම යන කටයුතු බවයි මේ කටයුතු පහසු කර ගැනීම සඳහා එවැනි බලකාය පිහිටුව බවද ඔහු සඳහන් කර තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් යාපනයේ මහනගර සභාවේ අනුමැතියක් ලබා නොගැනීම සෙසු පක්ෂ දැනුවත් නොකිරීම යන කාරණා මත 8 වෙනිදා පැවති යාපනයේ මහනගර සභාවේ සභාවාරයට EPDP සංවිධාන නියෝජිතයෝ සහභාගී වීමෙනුත් වැළකී තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. යාපනයේ පොලිසිය විසින් මේට පෙර නගරාධිපතිවරයාගෙන් මූලික වශයෙන් ප්‍රශ්න කළ අතර ඉන්පසුව පොලිස් රස්ත මර්දන ඒකකයේ ඔහුගෙන් පැය 6ක කාලයක් ප්‍රශ්න කර තිබෙනවා කියලා තමයි කියන්නේ නජිත්. ඉතින් මෙහෙම බලකාය පිහිටවන්න ඕනකම තියෙනවා නම් කොරෝනා මර්ධනය කරන්න එහෙම නැත්නම් කොරෝනා නීති රීති කඩ කරන අය අත්අඩංගුවට ගැනීම සහ කැලිකසල බැහැර කරන පුද්ගලයන් අනවසරයෙන් බැහැර කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නගරාධිපතිවරයාට උවමනාවක් අවශ්‍යතාවයක් තිබුණා නම් කොටි එහෙම නැත්නම් LTT ත්‍රස්තවාදී නැඳගෙන හිටපු ඇඳුම් අන්දලා මේ දේවල් කරන්න ඕනද කියන ප්‍රශ්නාර්ථය මතුවෙමින් තිබෙනවා. ඒ නිසා තමයි මොහු අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම මත ඊයේ දවසේදී අප මත මුදා හැරීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේවා යලි ප්‍රශ්න බවට පරිවර්තනය කරගන්න තමයි මේ සමහර පුද්ගලයෝ උත්සාහ කරමින් ඉන්නේ. ඔය අතර සමීර අන්තවාදය ගැන නැවත නැවතත් මතක් වෙන නැවත නැවතත් කතා බහට ලක් වෙන කාල සීමාවක් දැන් ඉස්සරහට එළඹෙන්නේ. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය අපිට අමතක කරන්න බෑ 2019 අවුරුද්දේ. අද සරත් වීරසේකර ඇමතුමා කියපු කතාවක් ඩේලි නිවුස් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. මේ අන්තවාදීන්ට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ. එතුමන් සඳහන් කරනවා Public Security Minister assures Parliament. මේ පාර්ලිමේන්තුවට එතුමන් සඳහන් කරපු කාරණාවක් no escape for Easter terror suspects. මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් එහි සැකකරුවන්ට කිසිදු ඉඩක් නැහැ ඉන් ගැලවී යාම සඳහා ඒ සඳහා කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ කියලා එතුමන් සඳහන් කරනවා. No room for any legal loopholes. මේ කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ. මේ පිරිස් වලට 180 arrested 75 under detection orders. මේ දැන් මේ වෙනකොට 108 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. 75 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරනවා. 50 suspects extradited from overseas. මේ පිටරටවල ඉඳන් 50කට වැඩි පිරිසක් අපේ රටට ගෙන්වගෙන තියෙනවා. විශේෂයෙන් මේ සිද්ධ කරන පරීක්ෂණ වලට අදාළව ඒ කටයුතු ඉතාමත් විනිවිද භාවයෙන් සිද්ධ වෙනවා කියලා මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යතුමන් සඳහන් කරනවා. දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන කාල සීමාවක් අප්‍රේල් මාසේ 21 වෙනිදාට තව දින කිහිපයක් තියෙන්නේ. ඒ අතරදී ආරක්ෂාව තර කරන්නට රටේ බොහෝ ප්‍රදේශවල දැන් මේ දිනවල අපි දන්නවා පාස්කු ඉරිදා දේව මෙහෙයන් ඉදිරියේදී පවත්වන්නට නියමිතයි. ඒ සියලු දේව මෙහෙයන් ආවරණය වෙන විදිහට ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යතුමන් සඳහන් කළා. ඉතින් ආරක්ෂාව සහතිකයි. ඒ කටයුතු නිවැරදිව බුද්ධ්‍යංශ හරියට ක්‍රියාත්මක වෙනවා මේ තොරතුරු පිළිබඳව. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න එතුමන් සූදානම් බව සඳහන් කරනවා. ඔය අතරේදී අර බොහෝ දෙනෙක් සඳහන් කරන මහමුල්ලකරුවන් අත්අඩංගුවට ගන්නත් දැන් මේ වෙනකොට ඒ කටයුතු සිද්ධ වෙනවා කියලා මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යතුමන් සඳහන් කරනවා. රාත්‍රී ලංකාදීපයේ අද උපසිරස්තලයක් විදිහටත් මේ කාරණා වාර්තා කරන පාස්කු ප්‍රහාරයේ සියලු වරදකරුවන්ට දඬුවම් දී දේපල රාජසන්තක කරනවා. එමෙති සරත් වීරසේකර කියයි කියලා අද ලංකාදීපයේ කියනවා. සුජිත් හේවාචුලිගේ සමගින් අංජුල මහික වීරරත්න අද ලංකාදීපයට ලියන්නේ පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ වූ සියලුම වැරදිකරුවන් දඬුවම් දී ඔවුන්ගේ සෑම දේපලක්ම රාජසන්තක කිරීමට පියවර ගන්න බව මේ ලංකාදීප පුවත්පත අද දවසේදී වාර්තා කරන කාරණාව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාඩ්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. දේපල එලිස රාජසන්තක කර උපයා ගන්නා මුදලින් පාස්කු ප්‍රහාරයේ බින්දිතයන්ට වන්දි ගෙවීම පිළිබඳව සලකා බලන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා කියලා අද ලංකාදීපයේ කියනකොට ඊට යටින් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් විජිත හේරත් මහත්තයා කියන කතාවක් මේ විදිහට ලියනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට මෛත්‍රී රනිල් වගකිව යුතුයි කියලා එතුමා සඳහන් කරනවා. ඒ ගැන වැඩිදුර විස්තරයක් අද ලංකාදීපයේ ඇතුල් පිටුවේ සඳහන් වෙනවා. පාස්කු ඉරිදින ප්‍රහාරයට පසුගිය යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිවිය යුතුයයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවා. ඔහු මෙසේ ප්‍රකාශ කළේ පාස්කු කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදයේදී. එම් ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද වගකිව යුතු බවකි ඒ මහතා එහි කිසිදු විවාදයක් නැතයිද ප්‍රකාශ කළා. එම ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය බුද්ධ සේවා මගින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තොරතුරු ලැබී තිබූ බවත් එම තොරතුරු සම්බන්ධයෙන් වේගයෙන් ක්‍රියාත්මක වූයේ නම් ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. යාපනයේ නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් වෙනම පොලිස් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීම වර්තමාන ජනාධිපතිවරයාගේ බුද්ධ්‍යංශ කල්තියා සොයා ගැනීමට අපොහොසත් වූ බවකී හේරත් මහතා ජාතික ආරක්ෂාව සහතික කරන්නේ යයි පොරොන්දු දෙමින් බලයගත් කණ්ඩායම ඒ වගකීම ඉටු කර නැතයිද වැඩිදුරටත් චෝදනා කළා කියලා තොරතුරු සඳහන් වුණා. හැබැයි දැන් මේ වෙනකොට ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. අපි දැක්කා යාපනයේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නවා.
ඉතින් මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙනවා. එතුමන් සඳහන් කරන ආකාරයට ටිකක් පරක්කු වෙලා මේ දේ සිද්ධ කළා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි පාස්කු ප්‍රහාරය පිළිබඳව එදා තොරතුරු ලැබිලා තිබෙද්දි ඒ කාලේ ආණ්ඩු ක්‍රියා කළේ කොහොමද? ඒ ගැනත් ඉතින් නැවතත් හිතන්න ඕනේ. අද ලංකාදීපය ඔය ගැන තොරතුරු කියන්නේ. ඔව් නජිත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේත් මේ දිනවල ප්‍රධාන වශයෙන් කතා බහට ලක් කරන මාතෘකාවක් වෙලා තිබුණා. පහුගිය දිනවල අපි දැක්කා ජනාධිපතිවරණ සහ මැතිවරණ වේදිකාවලදීත් මේ පිළිබඳව දිගින් දිගටම කතා කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ කඳුළු කතාව අමතක කරන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා වගකිව යුත්තන්ට අනිවාර්යෙන්ම දඬුවම් ලබා දිය යුතුයි කියන තැන තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. නජිත්, අපි තව එක සිරස්තලයක් දෙසට මුලින්ම අවධානය යොමු කරනවා. දිනමින වාර්තා කරනවා, මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු මියයයි කියලා තමයි වාර්තා කරන්නේ. මහින්ද අලුත් ගෙදර අරගෙන එන වාර්තාව. බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහරජුණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයා මෙරට වේලාවෙන් ඊයේ පස්වරුවේ අභාව ප්‍රාප්ත වී තිබේ කියලා සඳහන් කර තිබෙනවා. වැඩිදුරටත් මේ විදිහට වාර්තා කරනවා. මේ යන විට 99 වෙනි වියේ පසු පිලිප් කුමරු පසුගිය කෙටි කාලයක් තුළ තරමක අසනීප තත්ත්වයෙන් පසු වුණා. COVID-19 වෛරසයේදී ආසාදනය වී සුවය ලබා තිබෙනවා. මීට මාස කිහිපයකට පමණ පෙර හෘදය සැත්කමකට පවා මුහුණ දී සිටි පිලිප් කුමරු එහිදී ඇති වූ සංකූලතා හේතුවෙන් දින 28ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබෙනවලු. සුවය ලබා සති 3කට ආසන්න කාලයක් වින්සර් රාජමාලිගේ විවේක ගනිමින් සිට ඇති බව තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඉන්පස්සේ ඔහු අවුරුදු 99කට පස්සේ මිය ගියා කියලා තමයි සඳහන් කරන්නේ. ඔහුගේ වයස අවුරුදු 99 දී තමයි මිය යන්නේ. නජිත්, ඒ පිළිබඳව තමයි තොරතුරු වාර්තා කරන්නේ. එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු මියයි කියලා සිරස්තලය වාර්තා කර තිබුණේ. අද ඩේලි මිරර් පුවත්පතත් ඒ ගැන කියනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳව සඳහන් කරන්නේ මේ විදියට Prince Philip dies at age of 99. මේ වයස අවුරුදු 99 දී මිය ගියේ. His Royal Highness passed away peacefully at Windsor Castle. මේ වින්සර් මාලිගයේදී පිලිප් කුමරු අභාව ප්‍රාප්ත වුණා, මිය ගියා කියලා අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේදී ඩේලි මිරර් මේ පිලිප් කුමරුගේ ගමන් මඟ පිළිබඳව ඉතිහාසය පිළිබඳව කෙටි සංක්ෂිප්ත සටහනක් දක්වනවා. 1920 කවුරුද ජූනි මාසයේ 10 වෙනිදා පිලිප් කුමරු උපත ලබන්නේ ග්‍රීසියේදී. ග්‍රීක රජ පවුලකට දාව තමයි පිලිප් කුමරු ඒ විදිහට උපත ලබන්නේ. ඉන් අනතුරු 1939 අවුරුද්දේදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට සම්බන්ධ වෙනවා. දෙවෙනි ලෝක යුද්ධයේදී සෙබලෙක් විදිහට. 1942 දී ලුතිනන් වරයෙක් විදිහට ඔහු උසස් වීම ලබනවා. ඉන් අනතුරුව දෙවෙනි එලිසබෙත් මහරජින සමග විවාහපත් වෙන්නේ 1947 නොවැම්බර් 20 වෙනිදා. ඊට පස්සේ 1951 අවුරුද්දේදී ඔහුගේ රාජකීය නාවික හමුදාවේ මේ සේවයට තිත තබල බ්‍රිතාන්‍යයේ මහරජින එලිසබෙත් මහරජින සමග ඒ කටයුතු වලට දායක වෙනවා. කෙසේ වෙතත් 2021 අවුරුද්දේ පෙබරවාරි 17 වෙනිදා තමයි පළමු වරට පිලිප් කුමරු රෝහල්ගත වෙන්නේ. ඔහුගේ අසනීප තත්ත්වයේ හින්දා. කෙසේ වෙතත් මාර්තු 4 වෙනිදා මේ හදවතේ සැත්කමක් සිද්ධ කරනවා. ඉන් අනතුරුව මාර්තු මාසයේ 16 වෙනිදා රෝහලෙන් පිටව යනවා. පස්සේ අප්‍රේල් 9 වෙනිදා බකින්හැම් මාලිගයේ නිවේදනය කරන විදිහට මේ පිලිප් කුමරු මිය යනවා. ඒ අපි කලින් සඳහන් කරපු මේ වින්සර් මාලිගයේදී තමයි එතුමන් අභාව ප්‍රාප්ත වෙන්නේ. තමයි එතුමන් පිළිබඳව අද ඩේලි මිරර් පුවත්පත තොරතුරු සඳහන් කරන්නේ. ලෝකේ බොහෝ රාජ්‍ය නායකයන් අපි දැකලා තියෙන බොහෝ රාජකීයන් අතර ඉහළම පෙළේ ඉන්න කෙනෙක් විදිහට පිලිප් කුමරු හඳුන්වන්න පුළුවන්. බ්‍රිතාන්‍ය මහරජිනගේ ස්වාමි පුරුෂයා නැත්නම් ආදිපාදවරයා විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් ඔහුගේ නික්ම යාම පිළිබඳව අද ඩේලි මිරර් ওই විදිහට තොරතුරු සඳහන් කරනවා. අපි සූදානම් අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු වගේම නජිත් අපි කතා බහ කරමින් හිටියේ අලුත් තොරතුරු පිළිබඳව. ඒත් එක්කම අපේ ITN මනුෂ්‍යත්වයේ සත්කාරයට බොහෝ දෙනෙක් කතා කරනවා. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය තුළින් මිනිස්සුන්ගේ අහිංසක අසරණ මිනිස්සුන්ට කොයිතරම් පිළිසරණ වෙලා තියෙනවද? මේවා දැකපු මිනිස්සු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අපේ සභාපතිතුමාට මේ සියලු දෙනාටම කතා කරලා බොහෝ දේ සඳහන් කරනවා. ඒ අතරින් මේ අහිංසක වූ පවුලක් පිළිබඳව තොරතුරු අපිට ලැබෙමින් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි අද උදෑසන සතියග පත්තර මේන්තුව තුලින් මේ ගැන ඔබට සඳහන් කරන්න කියලා හිතුවා. යම් ඔබට උදව්වක් කරන්න පුළුවන් කමක් තිබෙනවා නම් මේ මිනිස්සුන්ට, මේ අහිංසක මිනිස්සුන්ට අපේම රටේ අපිත් එක්ක ජීවත් වෙන අහිංසක දරු පවුලක් පිළිබඳව තොරතුරුයි අපි වාර්තා කරන්න සූදානම් වන්නේ. මේ තොරතුරු ලියන්නේ අපිට WM ජානකී ධම්මිකා කරුණාරත්න මහත්මිය. රතුපස් කැටිය තුරුවාඩ බිබිල තමයි ජීවත් වෙනවා කියලා ලිපිනේ සඳහන් කර තිබෙන්නේ. නමුත් తాවකාලිකව වෙන තැනක ජීවත් වෙන්නේ. ඔවුන්ට ඉන්න හිටින්න තැනක් නැහැ. හරියට දරුවන්ට කන්න අදින්න දෙන්න විදියක් නැහැ කියලා තමයි අය සඳහන් කර තිබෙන්නේ. Tamanගේ ස්වාමි පුරුෂයා
වැඩ රාජකාරි කළත් නමුත් කුලී වැඩ දවසේ පඩි තමයි නජිත් ලබා ගන්න. මේකෙන් ගෙවල් කුලිය ගෙවාගෙන ජීවත් වෙන්න අපහසුයි කියලා දීලා තියෙනවා. පවුලේ 4 දෙනෙක් ජීවත් කරවන්න ඕනේ. මේ 4 දෙනාටම එක දරුවෙක් ඉන්නවා වැඩිමහල් දරුවා පවුලේ. මේ වැඩිමහල් දරුවට ඔටිසම් කියන රෝගී තත්ත්වය වැළඳී තිබෙනවා. මේකට වියදම සෑහෙන ප්‍රමාණයක් යනවා බෙහෙත් හේත් ලබා ගැනීම සඳහා. ඒ වගේම අනිත් දරුවා පාසල් යවන්න ඕනේ. ගෙදර කෑම බීම ටික ලෑස්ති කරගන්න ඕනේ. අනිකුත් වියදම් තියෙනවා. මේ සියල්ලත් එක්කම ගෙවල් කුලිත් ගෙවමින් තමයි දිවි ගෙවනවා කියලා සඳහන් කර තිබෙන්නේ. ඊටාත්ම අසරණතාවයකට පත් වෙලා තියෙන හින්දා තමයි මිනිස්සු මේ විදිහට නජිත් අපිට මාධ්‍ය ආයතන වලට කතා කරලා කියන්නේ. එහෙම නැත්නම් මිනිස්සු මේ විදිහට කරදර කරන එකක් නෑ. එහෙම නැත්නම් මිනිස්සු මේ විදිහට ඉල්ලන එකක් නෑ. මේ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැතිම තැන තමයි මේ විදිහට ලියලා අපිට එවලා තියෙන්නේ. ඉතින් පුංචි හරි උදව්වක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අපි උදව්වක් කරන්න එකතු වෙමු කියලා තමයි අද උදෑසන අපි ඔබට සඳහන් කරන්නේ. මේ තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ජානකී ධම්මිකා තුම්මෝදර තමයි අය తాවකාලිකව පදිංචිලා ඉන්නේ. 07117 46යි 56යි 62 කියන දුරකථන අංකයට ඔබට කතා කරලා යම් පිළිසරණක් වෙන්න පුළුවන් නම් නිවසක් හදාගන්න උදව් කරන්න කියලා තමයි ඇය ඉල්ලා තිබෙන්නේ. වෙනත් දෙයක් නෙමෙයි. නිවස තෙමෙනවා ඉන්න හිටින්න තැනක් නැහැ. ඒ Tamanට ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ පුංචි ගෙයක් හදලා දෙන්න කියලා තමයි දරුවොත් එක්ක ජීවත් වෙන්න කාරුණික ඉල්ලීමක් කළා තිබෙන්නේ. ඉතින් ඔබත් මේ දයාවට කැමති නම් එහෙම නැත්නම් මේ සත්කාරයට කැමති නම් ITN මනුෂ්‍යත්වයේ සත්කාරයත් සමග එකතු වෙන්න කැමති නම් ඔබට පුළුවන් කතා කරලා මේ පිළිසරණක් වෙන්න මේ අහිංසක පවුලට. උණු වෙන හදවත් තියෙන බොහෝ පිරිසක් අපි දන්නවා ස්වාධීන රූපහිනි මාධ්‍ය ජාලය අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔබේ උණු වෙන හදවතත් මේ විදිහට හොඳ දෙයකට පාවිච්චි කරන්න. සමහර වෙලාවට අපි නිරාපරාධ මුදල් කොච්චරනම් අපතේ යවනවාද? ඒ අපතේ යවන මුදල් වලින් කෙනෙක්ට උදව්වක් පිළිසරණක් වෙන්න පුළුවන් නම් ඒක වටිනවා. අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල තවත් තොරතුරු බලන්න. අද ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරන කාරණාවක් සමීරාද ඒ පිළිබඳව දිනමින පුවත්පතත් වාර්තා කරන විශේෂම ආබාධිත රණවිරුවන්ගේ මේ මියගේ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ට ඒ අවශ්‍ය ඔවුන්ගේ වැටුප් ඒ වගේම විශ්‍රාම වැටුප් මේ සියල්ල දිගටම ලබා දෙන්න සූදානම් කියලා ජනාධිපතිතුමන් සහතික වෙනවා. අද ඒ ගැන ඩේලි නිවුස් පුවත්පත කියනවා lifetime financial benefits for dependents of war heroes. යුද්ධයේ මේ යුද විරුවන්ගේ යුද්ධයේ ජයග්‍රහණය කරපු පිරිස්වල මේ පවුල්වල සමාජිකයන්ට ඒ මුදල් වරප්‍රසාද ජීවිතාන්තය දක්වාම ලබා දෙන්නට මේ ජීවත් වෙලා ඉන්නකම් ලබා දෙන්නට සූදානම් කියලා additional steps to maintain law and order මේ ජනාධිපතිතුමන් කියන කාරණාව මේ නීතිය සහ සාමය දිගටම පවත්වගෙන යන්න පියවර රැසක් ඉස්සරහට ගන්න සූදානමින් ඉන්නවා කියලා ජනාධිපතිතුමන් කියනවා. 10,000 new recruits to police විශේෂයෙන් මේ පොලිසියට අලුතින් දසදහසකට වැඩි පිරිසක් බදව ගන්න සූදානම්. National Drug Prevention Policy to be made public විශේෂයෙන්ම ජාතික මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට ඉස්සරහට කටයුතු සූදානම් කරලා තියෙනවා. අලුතින් පොලිස් ස්ථාන 196ක් ස්ථාපිත කරන්න ජනාධිපතිතුමන් කටයුතු සූදානම් කරලා තියෙන මේ සියල්ල සිද්ධ කරන්නේ සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් කියලා ජනාධිපතිතුමන් සඳහන් කරනවා. අද ඩේලි නිවුස් පුවත්පත ඒ ගැන ওই විදිහට තොරතුරු කියනවා. ඔව් ඩේලි නිවුස් එහෙම සඳහන් කරද්දී මේ දිනවල කතා බහ වුණු තවත් ප්‍රධාන කාරණයක් තමයි නජිත් පොල්තෙල් කතාව. පොල්තෙල් පිළිබඳව බොහෝ දේවල් රට තුල කතා වුණා. පාර්ලිමේන්තුවේ මේ දිනවල කතා වෙන්නේ මාතෘකාව. අද දිවයින වාර්තා කර තිබෙන මේ ප්‍රවෘත්තිය මේ විදිහට පොල්තෙල් පරීක්ෂණ වලට CID කණ්ඩායමක් කියලා තමයි ඉස්සරස්තලේ වාර්තා කර තිබෙන්නේ. අබේනායක ලියන වාර්තාවක් දිවයින පුවත්පතට රට පුරා මහත් කතා බහට ලක් වූ නිසි ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ආනයනය කිරීම සහ ඒවා නිසි අනුමැතියකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන්ට වහම වාර්තාවක් ලබා දෙන ලෙසට නීතිපති දපුලද ලිවේරා මහතා විසින් ලබා දෙන ලද ලිඛිත උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත රහස් පොලිස් කණ්ඩායමක් පත් කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න බෙනවිය දිවයින පුවත්පතට සඳහන් කළා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි දැක්ක නජිත් පසුගිය දිනවල තෙල් බවුසර් දෙකක් දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙනවා. එහිදීත් මේ විස රසායන ද්‍රව්‍ය තිබුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙමින් තිබුණේ. ඉතින් මිනිස්සු ටිකක් බය වෙලා හිටියා අලුත් අවුරුද්දේ කැවිලි පෙවිලි හැදීමේදී පවා පොල් තෙල් භාවිතා කිරීම පිළිබඳව. නමුත් නිසි තැන් වලින් හරියට ලබා ගන්නා පොල් තෙල් වල එහෙම විස ද්‍රව්‍ය අඩංගු වන්නේ නැහැ කියලා තමයි සඳහන් වුණේ. ඉතින් මේ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. පරීක්ෂණ සියල්ලම සිදු වෙමින් පවතිනවා. ඒ නිසා
නිසා කලබලයකින් තොරව අලුත් අවුරුද්දට අවශ්‍ය පොල් තෙල් ඔබට නිසි පරිදි නිසි ප්‍රමිතියකින් යුතු පොල් තෙල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නජිත්. මේ පොල් තෙල් වැටලීම් නැත්නම් ඒ පිළිබඳව පරීක්ෂා කරන්න විශේෂ CID කණ්ඩායමක් පත් කළා කියලාද Daily Mirror පුවත්පතත් කියනවා මේ විදිහට. Special CID team to probe substandard coconut oil issue. A team had been appointed to on the Attorney General's direction to the Director CID. මේ CID අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දීලා තියෙනවා නීතිපති දප්පුල දිලිවේරා මහත්මයා මේ විශේෂ කණ්ඩායම පත් කරන්න ඔවුන් හරහා මේ පරීක්ෂණ කටයුතු සිදු කරන්න කියන කාරණාව අද Daily Mirror පුවත්පතත් ওই විදිහට වාර්තා කරනවා. ඔව් ඒත් එක්කම අපි යනවා පොල් තෙල් එක්කම පොල් පිළිබඳව පොල් මිල පහුගිය දිනවල වැඩි වෙලා තිබුණා. නමුත් දැන් යම් ආකාරයකට යම් පාලනයක් වෙමින් තිබෙනවා පොල් මිලේ. පොල් මිල වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වුණේ පොල් ගස් කැපීම. ඉතින් මේ පොල් ගස් කැපීම නවතා ගන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ පහුගිය දිනවල. අපි දැක්කා. නමුත් දැන් ඔන්න පොල් ගස් කැපීම තහනම් කරන ගැසට්ටුව ළඟදීම එනවා කියලා තමයි දිනබින වාර්තා කර තිබෙන්නේ ප්‍රධාන සිරස්තලයක් හැටියට. සුභාෂිනී සේනානායක ලියන වාර්තාව මේ විදිහට එන්නේ. ලබන සතියේ ඉඳලා මෙරට පොල් ගස් කැපීම තහනම් කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සූදානම් වී තිබෙනවලු. මේ වන විට පොල්වලට තිබෙන ඉල්ලුම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් මේ පියවර ගත් බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා සඳහන් කර තිබෙන්නේ. විශේෂ අවශ්‍යතාවයක් මත අවසර ගැනීමකින් පසු පොල් ගස් කැපීම කළ හැකි බවත් ඊට අදාළ ක්‍රමවේදය මේ වන විට නිකුත් කර ඇති බවත් ඒ මහතා කියා සිටියේ කියලා තමයි සඳහන් කරන්නේ. නඩිත් අපි දැක්ක අර පහුගිය කාලේ එක දිගටම ඉඩම් බෙන්දේසි කරන පුද්ගලයන්ගේ අතින් තමයි මේ පොල් ගස් ගොඩක් වෙලාවට කැපුණේ. ඉතින් ඒත් එක්කම රැල්ලට වගේ පොල් ගස් කැපීමකුත් සිදු වෙන ආකාරය අපි දැක්කා. ඒ නිසා දැන් මෙන්න රජයේ නිසි පියවරක් අරගෙන තිබෙනවා පොල් ගස් කැපීම තහනම් කිරීමේ ගැසටුව ළඟදී වෙනවා කියලා. අර අපි දැක්ක ඉඩම් කට්ටි කරනකොට ගොඩක් වෙලාවට පොල් ඉඩම් තමයි කට්ටි කරන්න බහුලව පාවිච්චි කළේ. හේතුව පොල් ගස් කැපුවට ඒ දවස්වල කිසිම කෙනෙක් බැලුවේ නැහැ. ඕන කෙනෙක්ට ඕන විදිහට පොල් ගස් කපන්න ඉඩකඩ තිබ්බා. ඉතින් මේ හින්දා තමයි පොල් ගස් කැපීම තහනම් කරන ගැසට් නිවේදනයේ ඉස්සරහට නිකුත් කරන්න නිමිත තියෙන්නේ. අපි ඊයේ දවසේදී අපේ ප්‍රවෘත්ති විකාශය තුලිනුත් ඔබට මේ ගැන කිව්වා. මෙරට අක්කර 11 ලක්ෂයක පමණ පොල් වගා කර තිබෙනවා. වාර්ෂිකව පොල්ගෙඩි මිලියන 3000ක පමණ අස්වැන්නක් ලබා ගන්න අතර කර්මාන්ත සහ ආහාර වෙනුවෙන් පොල්ගෙඩි මිලියන 3600ක් පමණ අවශ්‍ය බවටයි ගණන් බලා ඇත්තේ. පසුගිය වසරේ විවිධ පාරිසරික බලපෑම් හේතුවෙන් පොල් අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබුණා. එම වසරේ වාර්තා වූ පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 2800ක්. මෙම තත්වයට පිළියම් ලෙස කෙටි මධ්‍ය හා දීර්ඝකාලීන වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා. පොල් ගහේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන ක්‍රම එකක් තමයි ගසට අවශ්‍ය ජලය සම්පාදනය. එක තමයි ගසට අවශ්‍ය පොහොර. වඩාත් ක්‍රමවත් කරලා ලබා දෙන්නේ අවශ්‍ය මූල්‍ය ආධාර සහ ඒ ක්‍රම විධිමත් කරන්න මේ ආයතන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි පොල් වගාව කළ හැකි ප්‍රදේශ හඳුනා ගනිමින් ඒ වගාව සිදු කිරීම සඳහා ඒ ආයතන වලට සහ ව්‍යවසායකින් හඳුනාගෙන ඒ අයට ලබා දීම. මේ ඒ වගේම මේ පොල් වගාව සිදු කිරීම සඳහා වගාකරුවන් දිරිමත් කිරීම. අපිට දකින්න ලැබෙනවා උතුරු නැගෙනහිර ප්‍රදේශවල පොල් වගාව බහුලව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මම හිතනවා මේ තත්ත්වය අපිට අර අවශ්‍ය අස්වැන්න ප්‍රමාණයකට යම් සහනයක් මේ තුලින් ලබා ගන්න පුළුවන්. එවගේම පොල් අස්වැන්න පහළ වැටීමට තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ විවිධ හේතුන් මුල් කරගනිමින් පොල් ගස් කපා දැමීමයි. පොල් ව්‍යාප්ත කරලා පොල් වගා කරන්න පුළුවන් ගොඩක් ඉඩම් තියෙනවා. ඒ වගේම අපිට පේද්දි පොල් ගස් තියෙනවා. නමුත් මේවා කිසිම ඉවක් බවක් නැතුව මේ පොල් ගහ කපනවා. සංවර්ධනය කියලා නිවාස හදන්න කියලා මේ පොල් ගස් බොහෝම කපාගෙන යනවා. හැබැයි කොස් ගහට තියෙන වටිනාකම පොල් ගහට තියෙනවා. අපි දකිනවා පොල් ගස් විශාල වශයෙන් කැපෙනවා. මේකට කිසිම අවසරයක් නැහැ. හිතුමතේ තම තමුන්ට හිතුණු විදිහට පොල් ගස් කපලා මහා විනාශයක් කරනවා. චේන්සෝ යොදලා කපන්නේ. මම ඉල්ලනවා බලධාරීන්ගෙන් මේ පොල් ගස් කැපීම සම්බන්ධව බලපත්‍රයක් නිකුත් කරන්න. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව පොල් ගස් කපා දැමීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා රජය මෙවන විට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. හිතුවක්කාර විදිහට ගස් කපනවා, පොල් ගස් කපා හෙලනවා. දැන් ඒක අපි ගස් කපා හෙලීමේ පනතට ඇතුළත් කළා. ගස් වර්ග තුනයි තිබුණේ. තල්, කොස්, ගන්දෙල් සහ ගැහැණු තල් කියන ගස් වර්ග තුන තමයි තිබුණේ. දැන් ඒකට පොල් ගහත් එකතු කළා. ඒතර පොල් ගහ කපන්න බෑ. තහනම් ගහ. අවසර ගන්නට අවශ්‍යයි. අත්‍යවශ්‍ය අවස්ථාවකදී අවසරයක් මත ගස් කපාගත හැකි. හැබැයි ඉවක් බවක් නැතුව දහස් ගණනින් ගස් නොවේ. හොඳයි. ඒ තමයි එතුමන් සඳහන් කරන කාරණා. විශේෂයෙන් පොල් කියන්නේ වටින දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා පොල් ගස් කැපීම තහනම් කරලා තිනවා. ඒ අතර සමීර අපි දැක්ක මේ තෙල් ගැන කතා කරනකොට පහුගිය කාලේ තෙල් නැව් ගැනත් වැඩිපුර කතා වුණා.
මේ ඩයමන්ඩ් නෞකාව පිළිබඳව පහුගිය කාලේ ලොකු ආందోලනයකට තුඩු දුන් පුවත් මවපු කාරණාවක් බවට පත් වුණා. අද ජාතික පුවත්පත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන දිවයින පුවත්පතේ ගැන කියනවා. ඔව් දිවයින කියන්නේ මේ වගේ කතාවක් නීතිපති තෙල් නැවෙන් බිලියන 3423ක් වන්දි ඉල්ලයි කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා ප්‍රවාහනය කරමින් තිබූ බොරතෙල් තොගයක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට කාන්දු වීමෙන් සිදු සමුද්‍රීය පරිසර හානියට රුපියල් බිලියන 3423ක් වන්දියක් ගෙවන ලෙසට නීතිපතිවරයා MT New ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමට දන්වා තිබෙනවා කියලා තමයි නජිත් කියන්නේ. වන්දි ඉල්ලලා තියෙනවා නීතිපතිතුමා මේ සමාගමෙන්. අපි දැක්කා පහුගිය දවස්වල මේ සමුද්‍රීය පරිසර දූෂණය සම්බන්ධයෙන් කතා බහට ලක් වුණා මේ නැවත් එක්ක. ඒ තොරතුරු තමයි අද දිවෙන මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් හැටියට අරගෙන එන්නේ. ඒ අතර අද ලංකාදීපේ කියනවා විශේෂයෙන්ම දැන් අවුරුදු උත්සව කාල සීමාව එන්නේ අවුරුදු බස්වල සෞඛ්‍ය නීති රකින්නවාදයි පොලිසිය ඇහැ ගහගෙන කියලා අද ලංකාදීපේ කියන්නේ. උත්සව සමය වෙනුවෙන් යොදවා ඇති විශේෂ මගී බස් රථ ප්‍රවාහනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නේද යන පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව ප්‍රවාහන රාජ්‍ය මාත්‍ය දිලු මමනුග මහත්මයා පැවසුවා කියලා. දැන් ඊයේ දවසෙත් සමීර පාරේ තොටේ එනකොට අපි දැක්කා පොලිසිය මේ බස් රථ පරීක්ෂා කරනවා. නියමිත මගින් ප්‍රමාණය යනවාද? ඒ වගේම මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවද කියලා බොහොම හොඳින් බලනවා. ඉතින් මේ හැම දෙයක්ම වැදගත් සෞඛ්‍ය ආරක්ෂාවට කොරෝනා ව්‍යාප්ත වෙන එක පාලනය කරගන්න. ඒ අතරේ සඳුදා දවසේ සමීර අපේ බොහෝ දෙනෙක් හිතුවා නිවාඩු දවසක් වෙන එකක් නෑ කියලා. හැබැයි නිවාඩු දවසක් වෙලා අද ඒ ගැනත් කියනවා ජාතික පුවත්පත්. ඔව් දිවයිනයි වාර්තා කර තිබෙනවා සඳුදා දවස නිවාඩු දවසක් කියලා. සඳුදා රජයේ නිවාඩු දිවයිනයි වාර්තා කර තිබෙන්නේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කර තිබෙනවා. අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 13 සහ 14 දිනවලට යෙදී ඇති බැවින් ඊට පෙර දිනය මේ විදිහට නිවාඩු දිනයක් බවට පත් කළා කියලා තමයි රත්නසිරි මහතා සඳහන් කරන්නේ. රජයේ සේවකයන්ට ඔන්න නජිත් දවස් 3ක් දැන් සෙනසුරාදා ඉරිදා සඳුදා දවස් 3ම එක දිගට නිවාඩුවක් ලැබී තිබෙනවා. 13 14 අවුරුදු ඉඳලා 12ත් නිවාඩු දීලා. අපිට දවස් 5ක් නිවාඩු තියෙනවා. ඒ තමයි රජයේ නිවාඩුව පිළිබඳව අපි සඳහන් කළේ. රජයේ නිවාඩු ලබන අයට අද හොඳ දවසක් වෙයි. අපි මේ පරිවිඩය ලබා දීමත් එක්ක 12 වෙනිදා ඔබට නිවාඩු වන්න. හොඳ ඔය අතරේ ඩේලි මිරර් පොත්පතත් දවසේදී කියනවා විශේෂයෙන්ම දැන් කොරෝනාව පිළිබඳව අපිට ඇහැ ගහගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා රැන්ඩම් PCR ටෙස්ට්ස් නැත්නම් මේ අහඹු PCR පරීක්ෂණ ඉස්සරහටත් සිද්ධ කරනවා කියලා. අද ඉඳන් මේ පරීක්ෂණ සිද්ධ කරනවා කියලා ඩේලි මිරර් කියනවා. රැන්ඩම් ඇන්ටිජන් and PCR tests to be conducted island-wide from today. අද සිට මේ පරීක්ෂණ දෙවයින පුරාම ක්‍රියාත්මක කරන්න නියමිතයි කියලා ඩේලි මිරර් ওই විදිහට කියනකොට ඩේලි මිරර් පුවත්පත තවත් පසකින් වාර්තා කරන කරුණක් official study giving second jab after 16 weeks. දැන් පහුගිය කාලවලදී අපි දැක්කා මේ කොරෝනාවේ දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දෙන්න ඕනි මාස 2කින් කියන කාරණාව සඳහන් වෙලා තියෙනවා. හැබැයි දැන් අලුත්ම අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා මේ සති 16කින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස 4කින් පස්සේ දුන්නාම ඇති කියලාත් මේ බලධාරීන් මේ සෞඛ්‍ය නිලධාරීන් ඒ පිළිබඳව තහවුරු කරනවා කියලා. අද ගැන ඩේලි මිරර් විදිහට ලියන්නේ officials study giving second jab after 16 weeks කියලා මේ විදිහට ඊශ්වරන් රත්නම් අද දවසේ ඩේලි මිරර් පුවත්පතට තොරතුරක් ලියනවා. නජිත් දැන් ජාතික පුවත්පත්වල තොරතුරු අපි සඳහන් කරමින් හිටියේ රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් වුණා. මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳව ප්‍රවෘත්ති ගොඩක් මැවුණා රට තුල. කතා බහට ලක් වුණා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඇත්ත කතා කරන්න ගිහිල්ලා සිරගත වුණාද? එහෙම නැත්නම් රංජන් රාමනායක මන්ත්‍රීවරයාට මේ දේවල් මේ විදිහට වෙන්න ඕනද? මෙන්න මේ ආදී කතා රට තුල බොහෝ දෙනෙක් කතා බහට ලක් කළා. දැන් රංජන් රාමනායක මන්ත්‍රීවරයාට මන්ත්‍රී අසුන අහිමි වී තිබෙනවා. ඒ වෙනුවට ගම්පා දිස්ත්‍රික්කයේ ඊළඟට මනාප ලබාගත් අජිත් මාන්නපෙරුම හිටපු අමාත්‍යවරයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දීලා පාර්ලිමේන්තු ඊයේ දවසේදී වැඩ බාර ගන්නවා. අපි සඳහන් කරන මේ ප්‍රවෘත්තිය දිවයින වාර්තා කර තිබෙන්නේ මේ විදිහට රංජන්ගේ පුරප්පාඩුවට මාන්නපෙරුම දිවුරුම් දෙයි කියලා තමයි සිරස්තලයේ වාර්තා වෙන්නේ. රංජන් රාමනායක මහතාගෙන් පුරප්පාඩු ගම්පා දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අජිත් මාන්නපෙරුම මහතා ඊයේ පෙරවරුවේ දිවුරුම් දීලා තියෙනවා කියලා වාර්තා කරනවා. පාර්ලිමේන්තු කටයුතු ඊයේ ආරම්භ කළ අවස්ථාවේ ප්‍රථම කටයුත්ත විදිහට තමයි අභිනව මන්ත්‍රීවරයා දිවුරුම් දීම සිදු කළේ. ඒ අනුව කතානායකවරයාට දකුණු පස කෙළවරේ සිට කැඳවගෙන ඒම වේත්‍රධාරීවරයා
මන්ත්‍රීවරයා විසින් සිදු කරනු ලැබූ අතර කතානායක ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු සිදු වුණා. නව මන්ත්‍රීවරයා දිවුරුම් ප්‍රකාශය දුන් සැනින් මම ඔබතුමාට සුබ පතනවා යයි කියමින් කතානායකවරයා මාන්නපෙරුම මන්ත්‍රීවරයාට සුබ පතනවා. ඊට පස්සේ මාන්නපෙරුම මන්ත්‍රීවරයා නජිත් මෙහෙම කතාවකුත් කියලා තියෙනවා. මම පාර්ලිමේන්තුවට පත් වුණා තමයි. හැබැයි රංජන් රාමනායක මන්ත්‍රීවරයා කරපු වැඩ කටයුතු මට කරන්න, එතුමා කරපු ඒ භූමිකාව මට කරන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. සා ඒ තරම් වැඩ කොටසක් කරන්න බැරි වෙයි කියන කාරණයක් තමයි සඳහන් කර තිබෙන්නේ. රංජන් නිටු කළ සුවිශේෂී භූමිකාව කරන්න මට බැහැ. අජිත් මාන්නපෙරුම කියලා තියෙනවා කියලා මෙන්න මේ විදිහට වාර්තා කරනවා. රංජන් රාමනායක මහතා සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු ඉටු කළ භූමිකාව මට ඉටු කිරීමට නොහැකි නමුත් සත්‍ය සහ නීති ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා යයි අභිනවයෙන් පත් වූ මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ මංගල කතාව සිදු කරමින් සඳහන් කර තිබෙනවා. මේ විදිහට තමයි වැඩිදුරටත් කියන්නේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා සිරගත වීම නිසා ඇති වූ පුරප්පාඩු අසුනට මාව නම් කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රංජන් රාමනායක මහතා ඇත්ත කතා කරන්න ගිහින් සිරගත වුණා. ඒ වගේම විපක්ෂ නායකතුමාත් අපේ සහෝදර මන්ත්‍රීවරුනුත් එතුමාගේ මන්ත්‍රී අසුන බේරගන්න කැප වුණා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් රංජන් රාමනායක මහතාගේ භූමිකාව මට සිදු කරන්න බෑ. ඔහු සතු හැකියාව මට නැහැ. ඔහු සුවිශේෂී පුද්ගලයෙක්. නමුත් රටේ ජනතාවගේ පැත්තේ ඉඳලා කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා අජිත් මාන්නපෙරුම මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා. දිවයිනයි තොරතුර වාර්තා කර තිබුණේ. අර එතුමා කියන්නේ රංජන් මහත්තයාගේ භූමිකාව කරන්න බැහැ කියලා හඬපට එහෙම රෙකෝඩ් කරන එක කරන්න බැහැ කියන කාරණාවක් දන්නේ නැහැ. කොහොමුණත් ඉතින් එතුමා ඊ දවසේ එහෙම කිව්වා. ඔය අතරේ විපක්ෂයේ පැත්තෙන් චෝදනාවක් තියෙනවා කතානායකතුමන්ට. ඒ ගැන අද ඩේලි මිරර් මේ විදිහට ලියනවා. SJB MPs allege speaker is acting partially. මේ කතානායකතුමන් එක පැත්තකට විතරක් වැඩ කරන කෙනෙක් කියලා චෝදනාවක් තියෙනවා සමගි ජන බලවේගයේ පැත්තෙන්. A group of සමගි ජන බලවේගයේ MPs in a letter addressed to Speaker Mahinda Abebewardena has alleged that he is continuously acting partially affecting them mentally කියලා. මේ විශේෂයෙන්ම ඔවුන් මානසික අපහසුතාවයට පත් කරන විපක්ෂ දැඩි ලෙස මානසිකව අපහසුතාවයට පත් කරන කතානායකවරයා කටයුතු කරනවා. මේ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ පැත්ත අරගෙන හැම වෙලාවෙම කටයුතු කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඊටත් මහින්ද අපේවර්ධන කතානායකතුමන් පිළිතුරු ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ ලබා දීලා තිබුණා. කෙසේ වෙතත් චෝදනාවක් විදිහට ඒ දේ ඉදිරිපත් වෙලා තිබ්බා. ඔය අතරේ අද දවසේ තවත් ප්‍රවෘත්ති කියනවා දිනමින පුවත්පත තොරතුරක් කියනවා අද දවසේ සමීර. ඔව් නඩිත් ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත් මන්ත්‍රීවරයා සඳහන් කරන කාරණය රට පාලනය කරන්නේ ව්‍යාපාරිකයන් පිරිසක් කියලා තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. දිනමිනේ වාර්තා වෙන්නේ මේ විදිහට මේ රට ඉදිරියට ගෙනියන්න නම් තනි පුද්ගලයෙක් දිනවල බෑ. නිශ්චිත සැලසුමක් ඉදිරිපත් කරන රටට යහපත් ප්‍රතිපත්ති මාලාවක් සහිත මේ රටට ආදරය කරන ජනතා නියෝජිතයන් දිනවන්න ජනතාව කටයුතු කළ යුතුයි. යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් නඩිත් අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම තමයි කීප විටම අවස්ථා ගණනාවකදී මේ පුද්ගලයෙක් දිනවන්න එහෙම නැත්නම් පුද්ගලයන් තනි තනියෙන් දිනවන්න උණුත් සහභාගී වෙන ආකාරය අපි දැක්කා. එක එක පක්ෂවලට උණුත් සම්බන්ධ වෙලා තනි පුද්ගලයෝ ජයග්‍රහණය කරන සටනට ඔවුනුත් නායකත්වයේ ගැන කටයුතු කරන ආකාරයත් අපි පහුගිය දිනවල දැක්කා. හොඳයි. ඔය අතරේ සමීර අද ඩේලි නිවුස් පුවත්පත කියන කාරණාවක් අපි තෝරගන්නවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය දැන් මැයි මාසෙත් ළඟ එනවා. මැයි දිනයක් පවත්වනවාද? එහෙම මැයි දිනයක් පවත්වන්නේ නැහැ කියලා ඩේලි නිවුස් පුවත්පතට තොරතුරක් ලියනවා අද දවසේ ශිරෝමි අබේසිංහ. No UNP May Day rally this year. No UNP May Day රැලි this year. මේ අවුරුද්දේදී එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මැයි දිනයක් පවත්වන්න සූදානමක් නැහැ කියන කාරණාව ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරේදී දැන් උසස් පෙළ විභාගයේ මේ අවුරුද්දේ පැවැත්වෙන්නේ කවදද? උසස් පෙළ විභාගයට මුහුණ දෙන බොහෝ පිරිසක් බලන් ඉන්නවා. සමීර ඒ ගැනත් අද ඩේලි නිවුස් පුවත්පත කියනවා JCE A levels from October 4th to 30th. මේ ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා ඉඳන් 30 වෙනිදා දක්වා අපොස උසස් පෙළ විභාගයේ පවත්වන්නට නියමිතයි කියලා අද ඩේලි නිවුස් පුවත්පත කියනවා. ඒ කියන අතරදී අපි බොහොම විශේෂ පුවතකට අවධානය යොමු කරනවා. මේ සමහර වෙලාවට කෙනෙක් මැරුණාම ආයි නැගිටින්න පුළුවන් දායි එන්න පුළුවන්ද ඒ කෙනා කොහොමුණත් අද දවසේ මේ ගැන තොරතුරක් ලියනවා ජාතික පුවත්පතක. අපි ඒ ගැන ඔබට කියන්න සූදානම් විශේෂිත කාරණාවක්. මේ ගැන දැන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. සමීර් ඔව් නජිත් ඒ පිළිබඳව වාර්තා කර තිබුණේ දිවයින පුවත්පතේ මීගමුව මෝචරියේදී මිනියකට පණ ඇවිත් කියලා තමයි සඳහන් කර තිබුණේ. මේ පිළිබඳව වාර්තා කර තිබුණා අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් හැටියට මීගමුව මෝචරියේදී මිනියට පණ ඇවිත් කියලා මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණා. මීගමුව මෝචරියට එහෙම නැත්නම් මීගමුව රෝහල්ට අරගෙන ගිය රෝගී පුද්ගලයෙක් රෝහල් වෛද්‍යවරයාගේ පරීක්ෂණයෙන් අනතුරුව ඊට පස්සේ මොහුට
මිය ගිහිල්ලා කියලා තමයි මෝචරයට යවලා තියෙන්නේ. ඊළඟ රෝහල් පොලිසියට දැනුම් දීලා තිබුණා වෛද්‍යවරයා. ඊට පස්සේ ඥාතීන් පැමිණ තිබෙනවා මෝචරයට ඇවිල්ලා බලලා ඔවුන් කෑ ගහලා අඬන්න පටන් අරගෙන තිබෙනවා. ඊට පස්සේ කෑ ගහලා අඬන අවස්ථාවේදී මේ මිය ගියායයි සඳහන් කළ පුද්ගලයා අත උස්සලා තියෙනවා එකපාරටම. ඊට පස්සේ තමයි කලබල වෙච්ච රෝහල් කාර්ය මණ්ඩලය සහ සියලුම දෙනා ඊට පස්සේ නැවතත් මේ රෝගියාව රෝහලට ඇතුළත් කරලා වාට්ටුවකට ඇතුළත් කරලා ඔහුට ප්‍රතිකර්ම කරලා තිබෙන්නේ. ඊට පස්සේ තමයි හොයාගෙන තිබෙන්නේ මොහු මිය ගිහිල්ලා නැහැ කියලා. නමුත් මේ වෛද්‍යවරයා යම් ආකාරයකට මිය ගියා කියලා තමයි වාර්තා කරලා තිබුණේ. ඊට පස්සේ දැන් රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ කණ්ඩායම විශේෂ පරීක්ෂණයක් මේ වෛද්‍යවරයාට එරෙහිව අරගෙන තිබෙනවා. අතක් උස්සලා තියෙනවා නඩිත් එකපාරටම මිය ගියේ නැහැ කියලා කියන්න වගේම කෑ ගහලා ඥාතීන් සහෝදරයෝ මේ ළඟට ඇවිල්ලා ඔක්කොමලා එකපාර කෑ ගහලා අඬන්න අරගෙන තිබෙනවා. හදිසි අවුරුදු 40ක පුද්ගලයෙක් තමයි මේ විදිහට මිය ගියා කියලා රෝහල් වෛද්‍යවරයා නිර්දේශ කරලා තිබුණේ. අර සමහර වෙලාවට මේ දේ ඇහුවාම ඔබට හාස්‍යජනක සිදුවීමක් විදිහට හැඟෙන්නත් පුළුවන්. හැබැයි මානුෂිකව හිත බැලුවොත් මේ දේ කොච්චර දරුණු ලෙස ඔබව පීඩනයට පත් කරන කාරණාවක්ද කෙසේවිතත් ඒ වගේ දේවලුත් වෙනවා. අදාළ පරීක්ෂණ දැන් ක්‍රියාත්මකයි. මෙහෙම දෙයක් වුණේ කොහොමද කියන කාරණාව. අපි බොහොම ඉක්මනට විදේශ තොරතුරක් බලන්න සූදානම්. අද ලංකාදීපේ ලෝභ වටා විදේශ අතිරේකෙන් කියන කාරණාවක්. ඉන්දියාවේ කොරෝනා දැන් ලොකුවට ව්‍යාප්ත වෙනවා කියලා අද ලංකාදීපේ කියනවා. ඉන්දියාවේ කොරෝනා ඔඩුදුවයි අගමැති මෝදී ප්‍රාන්ත මහමැතිවරුන් හමු වෙයි කියලා ලංකාදීපේ විදේශ පුවතක් විදිහට ලියනවා. ඉන්දියාවෙන් දිනපතා COVID-19 ආසාදිතයන් ලක්ෂයකට වැඩි පිරිසක් හම්බ වෙනවා. මේ හින්දා විශේෂයෙන් ව්‍යාප්තිය දැඩි ලෙස සිද්ධ වෙනවා කියන කාරණාව වුන් සඳහන් කරනවා. පහුගිය දවස්වල මේ ආසාදිතයන් ගාන 90000 ඉඳන් 10000ට අඩු වුණා. හැබැයි දැන් මේ වෙනකොටත් ලක්ෂය ඉක්මවලා දෛනික ආසාදිතයන් හම්බ වෙනවා. මේ ගැන ඉතාමත් දැඩි අවධානයකින් ඉන්න කියලා අගමැති මෝදී ප්‍රාන්ත මහමැතිවරුන්ට කිව්වා කියලා අද ලංකාදීපයේ විදේශ සතිරේකෙන් කියනවා. සමීර අපි යනවා නඩිත් ක්‍රීඩා ප්‍රවෘත්ති අධ්‍යක්ෂලා ඊයේ දවසේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කතා බහ කරපු කතාව දිල්ෂිගෙන් මීටර 800 ශ්‍රී ලංකා වාර්තාවක් කියලා කියනවා. කාන්තා මීටර 800 සව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාව පිටවීමට දිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව ඊයේ දිනේදී සමත් වී තිබෙනවා. ඒත් එක්කම IPL තරගාවලියේ පැවති තරගය පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. IPL තරගයේ ඊයේ ජයග්‍රහණය ලබා ගන්නේ කණ්ඩායම පිළිබඳව බැංගලෝර පිළට කඩලු දෙකක ජයග්‍රහණයක් තමයි ඊයේ දවසේදී පැවති පළමු තරගයෙන් ලැබෙන්නේ. ඩිවිලියස්ගේ ප්‍රතිහාරයත් එක්ක තමයි මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. ජයග්‍රහණය සඳහා ලකුණු 160 ඉලක්කයක් හඹාගේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම පන්දු 20 අවසානයේදී කඩලු 8ක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කරගන්නවා. ඒ අනුව පළමු තරගයේ ජයග්‍රහණය රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමටයි ලැබෙන්නේ. අපි බලමු කාටුන්. හොඳයි සමීර, අපි මුලින්ම තෝරගන්නවා දිනමින පුවත්පතේ ශ්‍රීකාන්තගේ දූපත කාටුනේ. මේ දෙන්නේ කතා වෙන දේශපාලකතුමයි තව සාමාන්‍ය මිනිස්සෙකුයි කතාවක්. ඒ දෙන්න මොනවාද කතා වෙන්නේ? රනිල්ට අතේ තියෙන දේ කටේ දාගන්න බැරි වුණානි සර් කියලා ඔන්න දැන් එක්කෙනෙක් කියනවා. මේ සර් අහනවා ඒ මොකද බං? ඒකට සර් මාන්න පෙරුම අතට වැටුණු ගමන් කටේ දාගත්තා කියලා ඔන්න දැන් කියනවා රනිල් මහත්තයාට. දැන් මේ අතේ තියෙන දේ කටේ දාගන්න බැරි වුණානි. තාමත් മന്ത്രി දුරේට කාවත් නම් කළා නැහැ. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් හම්බුනේ මේ අතට ලැබුණ දේ කටේ දාගන්න බැරි වෙලා තියෙන. හැබැයි මාන්න පෙරුම මහත්මයා එහෙම නෙමෙයි, අතට වැටුණු ගමන්ම කටේ දාගත්තා කියලා ඔන්න කියනවා. මේ සුවාරිස් කියන කතාව ලංකාදීප පුවත්පතේ අඳින කාටුනේ. බලන්න පොඩ්ඩක් පොල්තෙල් බෝතලයක් තමයි කටේ හිර කරගෙන ඉන්නේ. පොල්තෙල් හින්දා දැන් පොල්තෙල් ගැන තමයි කතා බහට ලකුනේ. පොල්තෙල් බෝතලයක් කටේ හිර වෙලා තියෙනවා. අවුරුදු කැවිලි තියෙන එක පැත්තකින්. හැබැයි මේවයි රස බලන්න විදියක් නැහැ කියලා තමයි නඩිත් මේ කියන්නේ. අවුරුදු කැවිලි හදාගන්න විදියකුත් නැහැ. ඒ අතරදී හදාගත්ත කැවිලි කන්න විදියකුත් නැහැ. පොල්තෙල් බෝතලේ කටේ හිර වෙලා. ලංකාදීපේ පංකජ රොවින්දගේ සරදම් කාටුනේ අපි ඊළඟට තෝරගන්නේ. බලන්න මේ දින කතා වෙන්නේ කවුරු ගැනද කියලා. ඔන්න දැන් එක්කෙනෙක් කියනවා බන්දුල කියනවා හාල් කිලෝ 3 පවුලට ඇති කියලා. හාල් කිලෝ 3 පවුලට ඇති කියලා. ඉතින් සර් පවුල ඒක කෑවම මායි ළමයිනුයි කන්නේ මොනවද? පවුලට නම් හාල් කිලෝ 3ක් ඇති. හැබැයි පවුලකට හාල් කිලෝ 3ක් ඇතිද කියන ප්‍රශ්නේ අපිටත් තියෙනවා. කොහොම වුණත් මේ මිනිස්සයා අහන්නේ. ඉතින් සර් පවුල ඒක කෑවම මායි ළමයිනුයි කන්නේ මොනවද කියලා. මේ බෙම්පියා කාටුන් එක දිවයින පුවත්පතේ අඳින මෙන්න මේ විදිහට තියෙන්නේ. පහුගිය දිනවල අපි දැක්කා මේ മന്ത്രിවරයෙක් පිළිබඳව බොහෝ සෙයින් කතා බහට ලකුණා. වෙන්නපුවේ අලුත් ASP එරික් පෙරේරාට වඩා හොඳින් රාජකාරී කරනවා කියලා සරත් වීරසේකර කියනවා චාලි අයියේ කියලා කියනවා. එහෙනම් මේකේ කසිප්පු පෙරණාය බය වෙලා වෙන ස්වයන් රැකියා කරනවා ඇති. ෂෝක් නේද කියලා අහනවා. මේ කතාව තිබුණා ගිය දිනවල හොඳටම කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් මේ එරික් පෙරේරා ASP වරයාගේ කතාව.
හොඳයි. අපි දිනමින පොත්පතේ කාටුන්යක් බලමු සමීර. ඔව් අංජනගේ කාටුනේ මේ විදිහට තියෙන්නේ තනි පුද්ගලයන් දිනවල මේ රට පෙරට ගෙන යන්න බෑ කියලා හඳුන්නෙත්ති කියනවා කියලා කියනවා. ඒකනේ අපි 225ක්ම දිනවල යවුවේ කියලා අනිත් කෙනා සඳහන් කරනවා. හොඳයි අපි සූදානම් අද දවසේ කාටුන් අවසන් කරන්න තෝරගන්න ඕකයි තත්ත්වයේ කවිය දෙවේන පුවත්පතට ලියන්නේ අනුරාධ සර වචනෙන් ෆොන්සේකලා චමල්ලා ගොරවන විටදී මැති සභයට ඇවිල්ලා බැලුවට දෙපක්ෂයේ උදවිය සුසුම්ලා කිරිපැණි මෙනි ඔවුන් එළියට ගිහිල්ලා සර වචනෙන් ෆොන්සේකලා චමල්ලා ගොරවන විටදී මැති සභයට ඇවිල්ලා බැලුවට දෙපක්ෂයේ උදවිය සුසුම්ලා කිරිපැණි මෙනි ඔවුන් එලියට ගිහිල්ලා කියලා ඕකයි තත්ත්වයේ කවිය අනුරාධ ඔය විදිහට ලියනවා මේ පාර්ලිමේන්තුව ඇතුළේදී මේ කට්ටිය කතා බහ කරලා රණ්ඩු සරුවල් කළාට වාද විවාද කරගත්තට මේ අය එලියට ආවම නම් හොඳට hina වෙවි කිරිපැණි වගේ කතා බහ කරනවා කියලා තමයි මේ අනුරාධ අද දවසේ ඕකයි තත්ත්වයේ කවියෙන් ලියලා තියෙන්නේ. හැබැයි රටේ ඉන්න සාමාන්‍ය මහජනතාව දෙපැත්ත බෙදිලා රණ්ඩු සරුවල් කරගන්නවා මේ දේශපාලන පක්ෂෙ හින්දා. දැන් හරි අපේ රටේ මිනිස්සු මේ දේවල් තේරුම් ගත්තොත් හොඳයි. තේරුම් අරගෙන අපි හැම දිනෙකම රටක් විදිහට ඉස්සරහට යන්න වැඩ කරමු කියලා අපි ඔබට කියන්නේ. අපි සූදානම් අදට පත්තරමේන්තුව අවසන් කරන්න. ඔව් රජිත අපි ප්‍රාර්ථනා කරන්නේ එළවෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් ගන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදට